Deputy Chairman, අද දවසේදී අපි third report of the Committee on Public Accounts COPA කමිටුවේ මේ වාර්තාව Financial and Performance Evaluation of the State Institutions, Provincial Accounts and Local Government Authorities මේ 2019 වර්ෂයට අදාළ දේවල් අපි මේ පාර්ලිමේන්තුවේ අද විවාද කරන දවසක්. හැබැයි ඇත්තටම 2019 දේවල් අද විවාද කරන ගමන්ම 2021 තියෙන තත්ත්වය ගැනත් අපි පොඩ්ඩක් මේ ආයතන 2021 තියෙන තත්ත්වය ගැනත් අපි පොඩ්ඩක් විශේෂ උනන්දුවෙන් කල්පනා කරන්න ඕනේ. මොකද 2021 අපි ජීවත් වෙන්නේ ඉදිරි අනාගතයේට මේ අවුරුදු වල තියෙන දේවල් ගැන ලොකු බලපෑමක් සිදු වෙනවා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාව අද ඉන්නේ ඉතාමත්ම ලොකු ක්‍රයිසිස් එක. මං හිතන්නේ අවුරුදු 73ක ඉතිහාසයේ ලංකාව ශ්‍රී ලංකාව තුළ මේ වගේ ක්‍රයිසිස් එකක් මං හිතන්නේ තිබිලා නැහැ කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. අද පහුගිය සතියේ මම දැක්කා ඉන්ටර්නැෂනල් මාධ්‍යයක තිබ්බ ස්ටේට්මන්ට් එකක් අනුව ලංකාවේ තියෙන ඩොලර් ක්‍රයිසිස් එකක් ගැන. ඒ කියන්නේ ලංකාවේ දැනට තියෙන්නේ අපේ රිසර්ව්ස් වල තියෙන 2 බිලියන් ඩොලර්ස් තමයි අපේ රිසර්ව්ස් වල තියෙන්නේ. හැබැයි අපිට ඉදිරි අනාගතයේ ඉදිරි අවුරුද්ද ඇතුළත අපිට බිලියන ගානක ඩොලර් වලින් බිලියන ගානක පේමන්ට් කරන්න තියෙන කාලෙක මේ ඩොලර් හිඟය සනාථ කරනවා. මේ ඊයේ පෙරේද ගෙන ආපු අලුත් පනත තුලින් ඒක තමයි දින 180ක් ඇතුළත ඩොලර් වලින් එන සියලු පේමන්ට්ස් ශ්‍රී ලංකන් රුපීස් වලට කන්වර්ට් කරන්න ඕනේ කියලා අපි දැක්කා නීතියක් ඇවිත් තියෙනවා. ඉතින් ඇත්තටම මේ නීතිය තුලින් සිදුවෙන්න යන්නේ මේ ලංකාවේ තියෙන ඉම්පෝට් එක්ස්පෝට් කරන සියලු දෙනාගේම අලුත් බ්ලැක් මාකට් එකක් ඇතිවීම තමයි සිදුවෙන්න යන්නේ. මොකද කවුරුත් ලංකාව තුළ දවස් 180ක් ඇතුළත තමන්ගේ ඩොලර් රුපියල් වලට මාරු කරන්න කැමති නැත්නම් ශ්‍රී ලංකාව තුළ ඩොලර් ගේන්න නැතුව ඉඳී. එහෙම නැත්නම් ඩොලර් ඇවිල්ලා ඉලීගල් මීන්ස් එකක් දන්නවා අපි ඩොලර් එකක් රුපියල් 240යි එළියේ. ඩොලර් අනේ මම ඔව් Honorable Minister Bandula Gunawardena. ඔබතුමා කියන කරුණ ඇත්ත එහෙම නීතියක් ගෙනල්ලා තියෙනවා. ඒ වුණාට ඔබතුමා කියන විදිහට එලෙසින් තියාගෙන ඉන්න බෑ. මොකද අනේ ඇමතුමා බාධාක් මගේ කතාවෙන් විදේශ විනිමය පාලන පනත අනුව ඒක නීති විරෝධී. මගේ කතාවෙන් පස්සේ පිළිතුරු දෙන්න ඇමතුමා. මට ඉඳලා හිටලා තමයි විනාඩි 17ක් විතර වෙලාවක් හම්බ වෙන්නේ. ඇමතුමාලාට නිතරම කතා කරන වෙලාව හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේ ඒකෙන් සිදුවෙන්නේ ඇත්තටම ලංකාව තුළ මේ ඩොලර් වලින් බ්ලැක් මාකට් එකක් ඇති වෙන කෙනෙක් ඇමතිතුමා මොනවා කිව්වත් අනිවාර්යෙන් ඇති වෙනවා. මොකද අද ඩොලර් එකක් රුපියල් 240යි. අද හවුස් මේට් කෙනෙක් වුණත් එයාගේ සල්ලි ඇවිල්ලා පිට ලංකාවට ගිණුමකට එවන්න නැතුව බ්ලැක් මාකට් එක හරහා එවන්න පුළුවන් ක්‍රමවේදයක් පටන් ගනී. ඉතින් ඒක නිසා මම කියන්න ආපු හේතුව ඇවිල්ලා අපිට ඩොලර් මේ නීතිය ගැන අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. ඩොලර් හිඟයක් තියෙන එක තමයි මම මේකෙන් කියන්න ආපු කරුණ. ඉතින් ඒ වගේම තමයි අපිට ඒ වගේම ඩොලර් ක්‍රයිසිස් එකක් වගේම ලංකාවේ මේ ඩොලර් ක්‍රයිසිස් එකක් ඇති වෙයි කියලා බයට අද ෆර්ටිලයිසර් ක්‍රයිසිස් එකක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ පොහොර ක්‍රයිසිස් එකක්. ලංකාව තුළ කොහෙවත් අද පොහොර නැහැ කියලා කවුරුත් කියන්න බෑ. ලංකාව තුළ ඕන තරම් රසායනික පොහොර තියෙනවා, කෙමිකල් පොහොර තියෙනවා. හැබැයි මේ කෙමිකල් පොහොර රුපියල් 2000ට ගියපු යූරියා අද විකුණන රුපියල් 14000ට. රුපියල් 1000ට ගියපු කෘමිනාශක විකුණනද රුපියල් 10000ට. මේ වගේ මිල ගණන් දීලි වලලා ඇත්තටම අද උද්ඝෝෂණය කරන්න ඕනේ ගොවියෝ නෙවෙයි. අද උද්ඝෝෂණය කරන්න ඕනේ සාමාන්‍ය ජනතාව. මොකද ගොවියෝ කොහෙන් හරි සල්ලි තියෙන ගොවියෝ ණයට අරගෙන හරි රුපියල් 10000ට 14000ට යූරියා පොහොර දාගෙන කොහොම හරි තමන්ගේ ගොවිතැන් කටයුතු ටික කරගෙන යයි. හැබැයි අද ඇත්තටම පාරේ බහැලා උද්ඝෝෂණය කරන්න ඕනේ මේ ගොවි ජනතාවට මේ ලංකාවේ ඉන්න සියලු ජනතාව. මොකද මේ පොහොර නැතිවීම තුලින් ලංකාවේ සිදුවෙන්න යන්නේ ලංකාවේ ඉදිරි අවුරුද්ද ඇතුළත අවුරුදු දෙක ඇතුළත එක්ස්පර්ට්ස්ලා කියලා තියෙනවා ලංකාවේ ෆුඩ් ක්‍රයිසිස් එකක් ඉන්නවිටබල් කියලා. ඇත්තටම අපි දැක්ක ඇමතිවරු කියනවා අපේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ සභාපතිතුමා කියනවා මේ ගොවියෝ බය නැතුව ඉන්න අපි දෙනවා කියලා ඕගලන්ට මේ පාඩුවක් වුණොත් එහෙම අපි මේ පාඩුව වන්දි ගෙවනවා කියලා. මම අහන්න කැමති මේ රජයේ ප්‍රතිපත්තියක්ද මේ වන්දි ගෙවන එක. එහෙම වන්දි ගෙවනවා නම් මේ මැදමොළනේ සල්ලි වලින්වත් නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කට්ටියගේ සල්ලි වලින්වත් නෙවෙයි වන්දි ගෙවන්නේ. ශ්‍රී ලංකාවේ සල්ලි වලින් වන්දි ගෙවන්නේ. ශ්‍රී ලංකාවේ සියලු බදු ගෙවන ජනතාවගේ සල්ලි තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඉතින් මේ වන්දි ගෙවුවන් පස්සේ වන්දි ගෙවලා ගොවියට එයාගේ සල්ලි හම්බ වෙයි. හැබැයි ලංකාවේ කන්න බොන නැති වෙයි. ලංකාවේ ෆුඩ් ක්‍රයිසිස් එකක් යන එක වළක්වන්න බෑ. එක්ස්පර්ට්ස්ලා කියලා තියෙනවා ලංකාවේ අනිවාර්යයෙන්ම ෆුඩ් ක්‍රයිසිස් එකක් ඇති වෙනවා කියලා. ඒතකොට ලංකාවේ ෆුඩ් ක්‍රයිසිස් එකක් ආවම කන්න බොන්න නැති වෙනවා. කන්න බොන්න නැති වුණාම මිනිස්සු දැන් අද තියෙන තත්ත්වනේ මිනිස්සුන්ට එදා වේල කන්න බොන්න නැති වුණාම ලංකාවට වෙන දේ ගැන සියලු දෙනාම හොඳින් පැහැදිලිව දන්නවා. අද ඒ වගේම තමයි බ්ලැක් මාකට් කියන එක සියලු දේම වෙලා තියෙනවා. දැන් අද ගත්තොත් එimhe ඉදිරි අනාගතයේදී ඉදිරි සති දෙක ඇතුළත සති දෙක නේ ඉදිරි මාස කිහිප ඇතුළත අනිවාර්යයෙන්ම ලංකාවේ khනිජ තෙල් වල හිඟයක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. සියලු දෙනාම දන්නවා ලංකාවේ khනිජ තෙල් හිඟයක් ඇති වෙනවා. මොකද අද කෙරිසින් ඔයිල් ඒ කියන්නේ භූමි තෙල් ගන්න ගියත් පෝලිං ලොකු ගාණක් පෝලිං තියෙනවා. අද ලොකු ව්‍යාපාරිකයෝ මොනවද කරන්නේ මේ බ්ලැක් මාකට් මේ රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් මම හිතන්නේ මේ ඩොලර් වලට කළු කඩයක්, පොහොර වලට කළු කඩයක්, ඒ වගේම තෙල් වලටත් කළු කඩයක් ඇති කරන්න යන්නේ. මොකද සල්ලි තියන අය භූමි තෙල් ගිහිල්ලා ලක්ෂ ගණන් වල භූමි තෙල් අරන් ගිහිල්ලා පෙට්‍රල් ෂෙඩ් හරහා ගන්නේ නැතුව ගෙවල් වල වැඩි ගාණට විකුණනවා.
ඒ වගේම තමයි මම ඊයේ පෙරේද ගියා අබාන්සකට මේ ඉලෙක්ට්‍රොනික මේ අයිටම් වගේක් ගන්න. එතකොට මම මේ කියන්න කැමති නෑ කොයි බ්‍රාන්ච් එකද කියලා. හැබැයි එයා කියනවා මේ අපේ ස්ටොක් නෑ. හැබැයි මෙන්න මේ ගෙදර මේ පුද්ගලයා ගාව තියෙනවා ගන්න ගිහිල්ලා කියලා. ඒතර එයාගේ අබාන්ස් එකේ තියෙන බඩු උනත් ගිහිල්ලා ඉවරලා ෆ්‍රිජ් 10ක් තිබුණා ෆ්‍රිජ් 10 අරන් ගිහලා ගෙදර තියාගෙන රුපියල් ලක්ෂ 2කේ ෆ්‍රිජ් එක රුපියල් ලක්ෂ 3ට විකුණනවා. මේකේ බ්ලැක් මාකට් එකක් ඇති වෙලා තියෙද්දි මේ වගේ බ්ලැක් මාකට් දිගින් දිගටම ඇති කරගෙන යන්න සල්ලි නැති වෙන්න අපේ ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා ඉතිරි අනාගතයේදී. ලබන අවුරුද්දේ මුල් කාලේ ඇතුළත බැංකු පද්ධතිය අනිවාර්යෙන් කඩා වැටෙනවා. මේක වළක්වා ගන්න බෑ. මොකද පහුගිය අවුරුදු එකමාර බැලුවම බැංකුවල පර්ෆෝමන්ස් රිපෝට් බැංකුවල ප්‍රොෆිට් ස්ටේට්මන්ට් අරන් බැලුවම බැංකු හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? බැංකු වලින් දීලා තියෙන ණය වලට මොරටෝරියම් කියන නම යටතේ බැංකු වලින්ම තව ලෝන් එකක් හදලා ඒ බැංකු වල ලෝන් ගෙවා ගන්න බැංකු වලින්ම ලෝන් එකක් හදලා මිනිස්සුන්ට සල්ලි දීලා තියෙනවා. ඒතකොට ෆිසිකලි බැංකු වලට සල්ලි ඇවිල්ලා නැහැ. හැබැයි පොත්වල බැංකු වල සල්ලි තියෙනවා. මොකද ඒ ලක්ෂ 10ක ලෝන් එකට බැංකුවෙන් තව ලෝන් එකක් හදලා ඒ මිනිස්සුගේ බැංකුවේ ලෝන් එක අය කරගෙන යනවා. හැබැයි ෆිසිකලි බැංකු වලට සල්ලි නැහැ. ඒතකොට මොකද්ද වෙන්නේ? ලබන අවුරුද්දේ ජනවාරි මාසෙන් පස්සේ මේ මොරටෝරියම් ගෙවන්න වෙනවා. මොරටෝරියම් ගෙවන්න පටන් ගත්තාම මිනිස්සු ඩිෆෝල්ට් කරනවා. මිනිස්සු ඩිෆෝල්ට් කරපු ගමන් මොකද වෙන්නේ? බැංකු වල සල්ලි නැති වෙනවා. දැන් අද බලන්න අද මිනිස්සු බැංකු වල තියෙන 7-5ක මුදලක් වුණත් ගිහිල්ලා අරගෙන ෆ්‍රිජ් එකක් අරන් තියා ගන්නවා. නැත්නම් රත්තරන් අරන් තියා ගන්නවා. බැංකු වල ලංකාවේ රුපියල ගැන කිසිම විශ්වාසයක් නැති වුණාම මිනිස්සු මොනවද කරන්නේ? බැංකු වල තියෙන සල්ලි ගන්නවා. දැන් ඕකෙන් උත් වෙන්නේ අසරණ අම්මලා තාත්තා තමන්ගේ අවුරුදු 60 පැනලා ෆික්ස් ඩිපොසිට් දාන් තියන් ඉන්න සල්ලි ටික තමයි කවදාවත් නැති වෙන්නේ. බැංකු පද්ධතිය කඩා වැටුනොත් එහෙම තමන්ගේ සල්ලි ටික පොඩ්ඩක් මේවා ගැන උනන්දුවක් තියෙන මිනිස්සු බැංකුවේ තියෙන ෆික්ස් ඩිපොසිට් ගලවලා ගිහිල්ලා ඉවරලා ෆ්‍රිජ් ටීවී ටෙලිෆෝන් ඔය වගේ බඩු අරන් තියාගෙන වැඩි මුලට විකුණන කළු කඩයක් හදා ගන්නවා. අසරණ අම්මලා තාත්තලා 60 පැනපු අය ගෙවල් වල මේ ෆික්ස් ඩිපොසිට් බැංකු පද්ධතිය කඩා වැටුනන් පස්සේ තමන්ගේ සල්ලි ටික ඔක්කොම නැති වෙලා අනාථ වෙලා පාරේ ඉන්න තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට පැහැදිලිවම පේනවා ආණ්ඩුව ඇතුලේ ඒ කියන්නේ මේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුව ඇතුලේ යම් දෙදරීම් ඇතිලා තියෙනවා කියලා අපිට පැහැදිලිවම පේනවා. මේ අවස්ථාවේදී ඇත්තරම ආණ්ඩු පක්ෂයේ ඉන්න ආණ්ඩුවේ ඉන්න සන්දානගතලා ඉන්න පක්ෂයේම හරණම් ඇවිල්ලා ඉවරලා විපක්ෂේ වාඩි වෙන්න ඕනේ. ඇවිල්ලා එළියට ඇවිල්ලා කතා කරනවා ආණ්ඩුවේ විවේචනය කරනවා. හැබැයි ඇත්තරම ආණ්ඩුව විවේචනය කරාට වැඩක් නෑ අද. මොකද 20 වෙනි සංශෝධනයේට අත උස්සනකොට මම දැක්කේ දා ඇමති කෙනෙක් කියනවා පාර්ලිමේන්තුවේදී මේ කොහෙවත් හදන නීති වලට අපි අත උස්සන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. හැබැයි ඔය ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් වලින්ම තමයි ඒකට අද ඒ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. 20 වෙනි සංශෝධනයේට අත උස්සද්දී දැනගෙන හිටියේ නැද්ද මෙහෙම දෙයක් සිදු වෙනවා කියලා? ඒ 20 වෙනි සංශෝධනයේට අත උස්සලා මෙහෙම දෙයක් සිදු වෙනවා කියලා දැනගෙන තමයි ඕගොල්ලන් අත ඉස්සුවේ. දැන් අද ගත්තම අද ශ්‍රී ලංකාව තුළට චීනෙන් පොහොර නැවක් ඇවිල්ලා ඒක ගෙනාවේ නැත්තම් මිලියන 8ක මුදලක් අනිවාර්යෙන් ගෙවන්න ඕනේ කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. චීනේ සමාගමක වැඩකට චීන එම්බසි එකෙන් කතා කරන්නේ ලංකාව ඇතුළත. ඉතින් ඒ වගේ තත්ත්වෙට පෝට් සිටි එකට පාස් කරනකොට අත උස්සපුවා දැනගෙන හිටියේ නැද්ද මේ අවස්ථාව ඇති වෙනවා කියලා? අපි කිව්වා. අපි පැහැදිලිව අපි විශ්වට සහයෝගය දුන්නේ නැත්නම් මේකයි. අපි පෝට් සිටියට සහයෝගය දුන්නේ නැත්නම් මේකයි. මොකද දන්නවා චීනේ ඉන්ෆ්ලුවන්ස් එක වැඩි වෙන්න අද පොහොර නැවකට පොහොරේ අසූචි කියනවා කියන මොනවද තිබ්බත් ලංකාවේ රජයට පීඩා කරන තත්ත්වයකට මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉල්ලීමක් කරනවා මම මේ පොදු ජන පෙරමුණේ ලේකම්තුමා මේගේ ප්‍රෙස් මීට් එකක් දැක්ක ඊයේ පෙරේද එතුමා කියනවා මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න කැමති නම් යන්න කියලා එළියට. ඉතින් ඇත්තටම ආණ්ඩුව ඇතුළේ ඉන්න කැමති නැත්නම් එළියට ඇවිල්ලා මෙන්න මෙතන පිටිපස්සේ වාඩි වෙලා මේ පිටිපස්සේ ඉන්න කට්ටිය ඔය පැත්තට යවන්න. මොකද අපිටත් හරි කරදරේ. අපිට කතා ගන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අද කවුරුත් නැහැ. ඉතින් ආණ්ඩුවේ ඉන්න කැමති නැත්නම් මේ සන්දානගත පක්ෂ ටික ඇවිල්ලා පිටිපස්සේ වාඩි වෙනවා නම් හරි මේ කට්ටිය යවමු එහා පැත්තට. හැබැයි මම පස්සට හරියන්නම් ඔය පැත්තට හරියන්නම් ඕගොල්ලන් හරි දේ කරන්න. ඒක නිසා ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලේ ඉඳගෙන මං දකින විදිහට අද ඕගොල්ලන් ආණ්ඩුවෙත් ඉඳගෙන විපක්ෂේ රාජකාරිය කරන්න බෑ. එහෙම කරන්න කැමති නම් ආණ්ඩුවෙන් පිටත් වෙලා ඇවිල්ලා ආණ්ඩුවේ අපි ඉන්න කැමති නැහැ කියලා විපක්ෂේ වාඩි වෙන්න. එහෙම නැත්තම් මේ ලංකාවේ ජනතාව මුලා කරන්න බෑ මේ වගේ දේවල් කරලා. අද ආණ්ඩු පක්ෂය ඇතුලේ ඉන්න සන්දානගත පක්ෂ හදන්නේ අපි ආණ්ඩුවේ කෑල්ලක් නෙමෙයි මේ වලට අපි එකඟ නැහැ කියලා කියන්නේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න ලෑස්ති නම් ඕවා දාලා එළියට ඇවිල්ලා මේ පැත්තේ පිටිපස්සේ වාඩි වෙලා කතා කරන්න. එහෙම නැත්තම් අපිට මොකද්ද කියන්න තියෙන්නේ? ඕගොල්ලන්ට කැබිනට් ඇමතිකම් ඕන නැති. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ආණ්ඩුව ඇතුලේ තව වරප්‍රසාද ඕන නැති. ඒවා ලැබෙන්නේ නැති නිසා මේ ඩිමාන්ඩ් කරනවා කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොම් දැන් මෙච්චර ලංකාව ඇතුලේ මෙච්චර ගැටලු යනකොට අපේ රාජ්‍ය නායකයා මොකද කරන්නේ? ලංකාවේ ජනාධිපතිවරු මොකද කරන්නේ? ක්ලයිමේට් චේන්ජ් එකට ගිහිල්ලා දීලා එනවා ලොකු ටෝක් එකක් දීලා ආවා. මොකද්ද කිව්වේ? ශ්‍රී ලංකාව තමයි ලංකාවේ ප්‍රථම රට වෙනවා කිව්වා ඕගැනික් පොහොර වලින් මේ ගොවිතැන් කරන. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් අපේ රටේ ඉඳලා තියෙන රාජ්‍ය නායකයෝ වගේ නේ සාමාන්‍ය රාජ්‍ය නායකයෙක්ගේ වචනයක් දුන්නම අනිත් රටවල් වල ඒ රාජ්‍ය නායකයාගේ වචනේ ලොකු ගරුත්වයක් දෙනවා. ඒ කියන්නේ රාජ්‍ය නායකයෙක් කිව්වම ඇත්තටම මේ රාජ්‍ය නායකයාගේ වචන වලට
ලොකු පිළිගැනීමක් තියෙනවා ජාත්‍යන්තරේ. මොකද රාජ්‍ය නායකයෙක් කියවම ඒක තමයි රාජ්‍ය ናයකයා කියන්නේ. හැබැයි අපිට පැහැදිලිවම දන්නවා අපි ඇවිල්ලා මේ ඕගැනික් පොහොර හරහා ගිහිල්ලා මේ ෆුඩ් ක්‍රයිසිස් හදාගෙන මිනිස්සු පාරට බැහැලා මේ වගේ ගැටලු ඇති කරගෙන අපිට පැහැදිලිවම පේනවා අපිට ලංකාවේ ඕගැනික් වලින් 100% ගොවිතැන් කරන පළවෙනි රට වෙන්න බෑ කියලා. එතකොට මොනවද වෙන්නේ? ජාත්‍යන්තරේ ඉස්සර ශ්‍රී ලංකාව ආයකුත් වරක් ලැජ්ජාවට පත් වෙනවා. We are going to be embarrassed in front of the international community. We are going to be embarrassed. We are going to be the laughing stock of this world. So පහුගිය කාලේ බැලුවම අපේ රට තුළ හිටපු රාජ්‍ය නායකයෝ ජාත්‍යන්තරයට දුන්න එක පොරොන්දුවක් හරි ඉෂ්ට කරලා තියෙනවද කියලා බලමු. 2009 යුද්ධය අවසන් කාලේදී මොකද කිව්වේ? මේ රට තුළ ඇවිල්ලි ඉවරලා අපි මේ යුද්ධය අවසන් කරන්න අපිට උදව් කරන්න කියලා සියලු රටවල් වලින් රාජ්‍යයන් වලින් උදව් ඉල්ලගෙන කිව්වා මේ ලංකාව තුළ සාමය ගේන්න උදව් කරන්න. අපි ලංකාව තුළ අපි හරි විදියට ඩෙමොක්‍රටික් විදියට අපි බලයේ සම්බන්ධ දේවල් අපි ගැටලු විසඳලා දෙන්නම්. ද්‍රවිඩ ජාතිකයන්ගේ ගැටලු අපි විසඳලා දෙන්නම්. අපිට මේ යුදමය මාර්ගයේ නෙවෙයි සාකච්ඡා මාර්ගයෙන් මේවා කරන්න උදව් කරන්න කියලා මුළු ලෝකෙටම පොරොන්දු වෙලා මුළු ලෝකෙම උදව් අරන් 2009 දී පොරොන්දු දුන්නා. හැබැයි අද වෙනතුරු එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරලා නැහැ. දැන් මේ ක්ලයිමට් චේන්ජ් එකේ ගිහිල්ලා දීලා තියෙන කතාව වගේම තමයි රාජ්‍ය නායකයෝ පහුගිය කාලේ දුන්න පොරොන්දු ඉෂ්ට කළා නැහැ. ඒකේ මොකද්ද වෙලා තියෙන්නේ? අද එක රටක්වත් අද දියුණු වෙච්ච එක රටක්වත් ශ්‍රී ලංකාවට 7-5ක උදව්වක් කරන්නේ ඇයි? දුන්න පොරොන්දු ඉෂ්ට කරන්නේ නැති රටවලට කවුද උදව් කරන්නේ? පොරොන්දුවක් දුන්නම මිනිස්සෙක් ඒ කියන්නේ ගෙදරකුණත් පොඩි ළමයෙක් වුණත් ටොපියක් දෙන්නම් කරන ටොපිය දෙන්න ඕනේ. ඒ වුණාට ඒකට මැදිහත් වෙලා ගිහිල්ලා අරක දෙන්න මේක දෙන්න කියලාද මොනවද කරන්නේ? හැබැයි ඒක කරන්නේ නැතුව මොනවද කරලා තියෙන්නේ? රටේ රාජ්‍ය නායකයා අද පත් කළා දෙනවා one country one law එකට ටාස්ක් ෆෝස් එකක්. one country one law ටාස්ක් ලංකාවේ මිනිස්සු one country one law කියලා හිව්වම ඉගෙන හිතුවේ සියලු දෙනාටම නීතිය පොදුවේ ක්‍රියාත්මක කරයි කියලා. අපි දැක්කා ඒරාවුරු පොලිසිය මම තමයි මේ වීඩියෝ එක රිලීස් කරේ. ඒරාවුරු පොලිසියේ කොන්ස්ටබල් කෙනෙක් මේ දෙමළ තරුණයෙක්ට පහර දුන්නා කියලා සරත් වීරසේවන්තුමාට මම කතා කරා. එතුමා ඒ වෙලේම ඉන්ට්‍රොඩික් කරලා දැම්මා. ඉන්ට්‍රොඩික් කරලා පරීක්ෂණයක් පටන් ගන්නකො. හැබැයි ඊට දවස් 3කට පස්සේ සීනියර් DIG කෙනෙක් කෑගල්ලේ පහර දීමක් කරලා තිබ්බා. ඒ විදිහෙන් වීඩියෝ එකක් ආවා. එතුමාට ට්‍රාන්ස්ෆර් එකක් දීලා. දැන් සාමාන්‍යයෙන් one country one law කිව්වම අපි බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. දැන් මේකේ වෙලා තියෙන්නේ සල්ලි තියෙන මිනිහට එක නීතියක්, සල්ලි නැති මිනිහට තව නීතියක්. උඩ ඉන්න මිනිහට එක නීතියක්, යට ඉන්න මිනිහට තව නීතියක්. ඉතින් ඇත්තටම අපි නම් ඇත්තටම මේ one country one law එක තුලින් ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ පත් කිරීම හරි ද්‍රවිඩ ජාතිකයන් මේකට පත් නොකිරීම ගැනවත් අපි නම් වැඩි කලබල වෙලා නැහැ. මොකද මං හිතන්නේ මේ රජයේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ. මේ රජයේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න දෙමළ මුස්ලිම් ජනතාව එපා කියන තැන තමයි ඉන්නවා කියන තැන පැහැදිලිව කියන්න ඕනේ. අපි ද්‍රවිඩ ජාතික සන්ධානයේ වශයෙන් අපි කියන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් තුළ නොබෙදිය යුතු ශ්‍රී ලංකාවක් තුළ සියලු ජාතීන්ගේ දේශපාලනමය අයිතිවාසිකම් ලබා දෙන්න කියන එක. හැබැයි one country one law කියන සංකල්පයට එක දෙමළ පුරවැසියෙක්වත් දාන්නේ නැතුව මම හිතන්නේ මේ ජනාධිපති ඒකේ ඒ ටාස්ක් ෆෝස් එකේ ඉන්න හෙඩ් ටාස්ක් ෆෝස් එකේ ඉන්න ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ලංකාවේ උසාවි වලට අපහාස කරලා හිරේ ගිහිල්ලා ජනාධිපති පොදු සමාගමක් ඇවිල්ලා පාස්කු කොමිසමේ එතුමාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියපු පුද්ගලයෙක් තමයි ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් හදන්න පත් කරලා තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම ද්‍රවිඩ ජාතික අපි කැමති මේ රට ඇතුලේ ජීවත් වෙන්න අපි එකට ජීවත් වෙමු කියලා කියද්දි නෑ අපිට එපා ඕගොල්ලන් යන්න කියලා කියනවා වගේ තමයි අපිට නම් පේන්න තියෙන්නේ. ඉතින් පැහැදිලිව මේක මට හිතෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය එක. ආණ්ඩුවටත් අවශ්‍ය පෙන්වන්න මේ රටේ ඕගොල්ලන් එපා කියලා කියන තැන තමයි ආණ්ඩුව ඉන්නේ කියලා තමයි මගේ ස්ථාවරය. ඉතින් ඒක නිසා මේ දිගින් දිගටම අපිව තල්ලු කරන්න අපි කොහෙද යන්නේ? අපිට යන්න තැනක් නැති වෙනවා. ඒක නිසා මේ one country one law හරි ඕන දෙයක් ඇතුළත ශ්‍රී ලංකාව තුල ද්‍රවිඩ මුස්ලිම් කතෝලික මේ ජාතිකයන් නැතුව මේ ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් තියෙනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒ දවල් සිහිනයක් විතරක් කියන එකත් කියන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි ජනාධිපතිතුමාගේ මීට වඩා දෙයක් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම නම් ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නෙත් නැහැ. ජනාධිපතිතුමා බලයට එනකොට අපි වැඩ කරෙත් නැහැ. ජනාධිපතිතුමා මේ රට ලොකු දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේක තමයි සිදු වෙන්න යන්නේ කියලා. හැබැයි රටේ 69 ලක්ෂයක් ඒ දේ කරන්නේ නැති වෙයි කියලා බලාපොරොත්තු වෙලා ඡන්දෙ දුන්නා. හැබැයි එක දෙයක් අපි බලාපොරොත්තු වුණා. මේ ජනාධිපතිතුමා ඊට පස්සේ රටේ ඉඳන් ආපු ගමන් කරා ලොකු ප්‍රකාශයක්. මට පුළුවන් මේ පොහොර නැති කට්ටියට බිල්ඩින් අල්ලලා ගිහිල්ලා දාන්න පුළුවන් කියලා හරි තරහ ගිහිල්ලා වගේ කිව්වා එතුමා. ඇත්තටම අපි බලාපොරොත්තු වුණා ජනාධිපති ඔය මොනවා කරේ නැතත්. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකීද නැත්නම් සුළු ජාතීන්ට නිදහස දෙයිද භාෂණයේ අයිතිය දෙයිද ඒව දෙයිද නැද්ද කියලා නම් ඒව දෙන්නේ නැහැ කියලා දැනගෙන හිටියා. හැබැයි එක දෙයක් බලාපොරොත්තු වුණා එතුමා බෙල්ලෙන් අල්ලයි. කාවද බෙල්ලෙන් අල්ලන්නේ? මේ මහා බැංකුව හොරකම් කරපු අයව එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරය පිටිපස්ස හිටපු අය බෙල්ලෙන් අල්ලලා මොනවද කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. හැබැයි අද වෙනතුරු මොනවද වෙලා තියෙන්නේ? අද වෙනතුරු මහා බැංකුවේ කවුරු හොරෙක් ඇල්ලුවද? මහා බැංකුව ගැන කතාවක් තියනවද? මොනවද කිව්වේ? අපි විකුණපු ඇසට්ස් උත් අපි ආපහු ගන්නකො. එක ගත්ත ඇසට් එකක් කියන්නේ. ඒක ඇසට් එකක් නෑ. අල්ලපු එක හොරෙක් නෑ. පාස්කු ප්‍රහාරය ගැන කතා කරාම
පාස්කු ප්‍රහාරය ගැන මම නම් දන්නේ ඇයි පාස්කු ප්‍රහාරය කරපු අය බෙල්ලෙන් අල්ලන්න බැරි කියලා. Honorable member, you have 2 more minutes. Thank you. පාස්කු ප්‍රහාරය ඇයි බෙල්ලෙන් අල්ලන්න බැරි කියලා ඒ කරපු කට්ටියත් කවුද කියලා ඒගොල්ලන් දන්නවද නැද්ද ගැන අපිට ලොකු සැකයක් තියෙනවා. හැබැයි අද බෙල්ලෙන් අල්ලන්න උත්සාහ කරන්නේ කාවද? බෙල්ලෙන් අල්ලන්න උත්සාහ කරන්නේ බෙල්ලෙන් අල්ලනවා කියපු අයව අල්ලන්නේ නැහැ කියලා පාරට බහැලා කෑ ගහන අය තමයි බෙල්ලෙන් අල්ලන්න උත්සාහ කරන්නේ. අපි දැක්ක ෆාදර් සිරිල් ගාමීට විරුද්ධව එතුමාව CID එකට කැඳවලා ප්‍රකාශයක් සටහන් කරන්න යනවා කියලා අපි දැක්කා. ඊට පස්සේ අපි දැක්කා ෂෙහාන් මාලක කියලා තරුණයෙක් මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරපු එක ගැන එතුමාව CID එකට ගෙනල්ලා ප්‍රශ්න කරා. ඒතර දැන් මේ බෙල්ලෙන් අල්ලන්නේ නැහැ කියලා කියපු මේ අය ගැන ප්‍රශ්න කරන අය තමයි බෙල්ලෙන් අල්ලන්න දන්නේ. තව කවුද බෙල්ලෙන් අල්ලන්නේ? අපි දැක්ක මේ ආණ්ඩුව බලයට ආපු දවස් ඉඳන් ත්‍රස්තවාදී හදිසි පනත යටතේ ද්‍රවිඩ තරුණයෝ තාමත් අත්අඩංගුවට ගන්න මොනවටද Facebook එකේ පෝස්ට් දැම්ම කියලා. තව තරුණයෝ ඉන්නවා අත්අඩංගුවේ. මම දන්නවා 300කට වඩා අධික පිරිසක් ඉන්නවා පාස්කු ප්‍රහාරයත් එක්ක සම්බන්ධයි කියලා අද හිරේ ඉන්න අය හදිසි ත්‍රස්තවාදී පනත යටතේ PTA එකට අත්අඩංගුවට ගත්ත අය. මේ මුස්ලිම් තරුණයෝ ඔක්කොම ඇවිල්ලා මොකටද අත්අඩංගුවට අරන් තියෙන බැලුවොත් එimhe සමහර අය පොඩි චෝදනා. ඒගොල්ලන් දැන් මාස 31ක් වෙනවා. මේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවත් ඒක අපි නම් දෙමළ මන්ත්‍රීවරු අපේ මේ ද්‍රවිඩ තරුණයෝ අත්අඩංගුවට ගත්ත එකට විරුද්ධව අපි කතා කරනවා. හැබැයි මේ එක මුස්ලිම් මන්ත්‍රීවරයෙක්වත් මේගොල්ලන් ගැන කතා කරන්නේ. ඉතින් ඒ අසරණ මිනිස්සු වැරද්දක් කරලා තියෙනවා නම් දඬුවමක් දීලා නිදහස් කරන්න. හැබැයි ඒක කරන වගක් අපිට නම් පේන්නේ නැහැ. හැබැයි අවසාන වශයෙන් මට කියන්න ඕනේ මේ ද්‍රවිඩ ජාතික තරුණයන් ඕගොල්ලන් හිරේ දාන් ඉන්න පුළුවන්, මුස්ලිම ජාතික තරුණයන් හිරේ දාන් ඉන්න පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ රජයේ මේ අස්සාර වෙලා යනකොට මේ උද්ඝෝෂණ කරගෙන යනකොට මේ උද්ඝෝෂණ දිගින් දිගටම අද කවුද උද්ඝෝෂණ කරන්නේ නැත්තේ පෙන්ෂන් එකට ගහලා පෙන්ෂන් එකේ 70ට වැඩියකින් රුපියල් 700ක් කපන්න යනවා කියලා 600ක් කපනවා 60ට වැඩියකින් 400ක් කපනවා කියලා තියෙනවා. Honorable member, please wind up. තව ටික දවසකින් පෙන්ෂනියර්ස්ත් පාර්ට බහිනවා. ගුරුවරු මේ ඔක්කොම පාර්ට බහැලා ඉන්නේ. මේ වලට හරියට සවන් දුන්නේ නැත්තම් මේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ ගොවියන්ගේ උද්ඝෝෂණ මේ සියලු උද්ඝෝෂණට සවන් දීලා හරි දේ කරේ නැත්තම් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ඇවිල්ලා දේශපාලනඥයෝ ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු පාරේ බැලලා කරන්නේ. හැබැයි මේකට හරි දෙයට සහන් දීලා හරි තීන්දුවක් අරගෙන හරි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තම් බෙල්ලෙන් අල්ලලා එළියට දායි. කාවද බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නේ? මේ රාජපක්ෂ පවුලයි. මේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ සන්දානගත වෙලා ඉන්න පක්ෂයි සන්දානගත මන්ත්‍රීවරුයි විශ්සර සහයෝගය දුන්න අය මේ සියලු දෙනාම මේ ලංකාවේ ජනතාව බෙල්ලෙන් ඇදලා එළියට දාන කාලේ ඉතා ඉක්මනින්ට එන බව කියාගෙන මතක තියාගන්න ඕනේ. මේ අපිට ඇත්තටම ඕනේ මේ ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකාවට සුබ අනාගතයක් අද තරුණයෝ පාස්පෝර්ට් අරන් එළියට යන තරුණයෝ ලංකාව තුළ please wind up. Sure, what Sri Lanka needs today is hope, and we want to give them that hope, and I hope that through the budget in the future that there will be some hope that this country can have. Thank you. Thank you.